අපි දැන් මේ අද කතා කරන රචනා මාතෘකාව ඔය කට්ටියට අතිවිශේෂිත රචනා මාතෘකාව. ගොඩක් කට්ටිය මගෙන් ඉල්ලීමකුත් කරා මේ වගේ රචනා මාතෘකාවක් දෙන්න කියලා. ඉල්ලීමට අනුව ප්‍රතික්‍රියා දක්වමින් තමයි අපි මේ රචනා මාතෘකාව අද ඔබට කියලා දෙන්නේ. දැන් මේ අපි කතා කරන පන්තියේ රචනා මාතෘකාව වලින් විශේෂිත කොටස් කීපයක් සහිත මාතෘකා අපි YouTube channel එකේ ප්‍රකාශ කරනවා. සිංහල කුමසාර YouTube channel එකේ. ගිය සතියේ O level සිංහල තිබ්බා. මම සාමාන්‍යයෙන් O level සිංහල කරන ගුරුවරෙක් නෙවෙයි. මම ඇත්තට මේකට කැමති නෑ O level සිංහල කරන්න. හරි? A level තමයි මගේ විෂය පතය. A level මම කරන්නේ සාමාන්‍යයෙන් එකක් තමයි A level ළමයා මට ගැලපෙනවා. දෙක තමයි A level මම සිංහල පන්ති කරද්දි මට මගේ මනසට වෙහෙසක් දැනෙන්නේ. ඒ කියන්නේ O level කරද්දි මට වෙහෙසක් දැනෙන්නේ නෑ ලොකුවට. හරිද? මං හරි කැමතියි මගේ මනසට වෙහෙසක් දැනෙමින් උගන්වන්න. ඒක මගේ තෘප්තිය. නමුත් මම ඉතින් YouTube channel එකේ අපේ රචනා මාතෘකා හැම දාද්දී ඒ රචනා මාතෘකා බලන්නේ අනිවාර්යෙන් A level ළමයි විතරක් නෙවෙයි. දැන් අපි COVID-19 ගැන රචනා මාතෘකාවක් දාලා තිබ්බා. දැනට මං හිතන්නේ ලංකාවේ A level කරන ළමයි 50000කට ආසන්න ප්‍රමාණයක් ඒක බලලා තියෙනවා. COVID-19 ගැන වැඩිම views තියෙන රචනා මාතෘකා සහිත ඒ කොටස. ලංකාවේ ඒ වගේම තමයි අපි දාලා තියෙන අපේ YouTube channel එක වගේ අධ්‍යාපනික කරුණු සම්බන්ධයෙන් තොරතුරු සම්පාදනය කරන්නේ නැහැ ගොඩක් පන්තිවල. එක එක YouTube channel වල ගුරුවරු ඉන්නවා කතා කරනවා. ඒ කට්ටිය විවිධ තේමා යටතේ කතා කරනවා. නමුත් අර විෂය කරුණු යටතේ කතා කරන ගුරුවරු ගොඩක් අඩුයි. ඉතින් මම ඔය YouTube channel එකේ දාන ගොඩක් ඒ මාතෘකා බලනවා සමහර ළමයි. මට උපාධිධාරී ගුරුවරු කතා කරනවා. ප්‍රාදේශීය ලේකම් එක්සෑම් ලියන්න CS එක්සෑම් එක ලියන්න යන ළමයි කතා කරනවා. රාජ්‍ය පරිපාලන තරඟ විභාගවල කට්ටිය කතා කරනවා. කොටින්ම කියනවනම් මට වඩා වයසින් වැඩි ගොඩක් කට්ටිය මට කතා කරනවා. කතා කළා ඒ කට්ටිය මට ප්‍රශංසා කරනවා සර් හොඳයි YouTube channel එකේ ගොඩක් කමෙන්ට්ස් දාලා තිනවා. ඇත්තටම අපිට තරඟ විභාග සඳහා මේවා අදාළ වෙනවා කියලා. මම ඉතින් අර A level ළමයා ටාගට් කරලා ගොඩක් දේවල් කරද්දී අපි රචනා කියන දේ A level වලට පමණක් කතා කරාට O level වල බේස් එකත් රාජ්‍ය පරිපාලන විභාගයක බේස් එකත් තරඟ විභාගයක බේස් එකත් වෙන්නේ මේකම තමයි. ඒතර සාමාන්‍යයෙන් එකම මාතෘකාව තමයි වෙනස් වෙවි එන්නේ. ඉතින් අපි පන්තියේ මතක ඇති ඔබට කතා කරා බලශක්ති අර්බුදය ගැන මේ තෙල් අර්බුදය ගැන මේ සැරේ O level විභාගයට තෙල් අර්බුදයක් ගැන ඇවිල්ලා තිබ්බා. ඒක මම දන්නෙත් මම O level paper මම කියවනේ මම බලන්නේ ඒක මට වැඩක් නැහැනේ. නමුත් YouTube එකේ මට notification එකක් ආව O level ලියපු ළමෙක් ඒ දවසේම හවස දාලා තිනවා සර් ලකුණු 15න් 15ම ෂුවර් සර්ට ගොඩාක් පින් මේ වගේ රචනාවක් කියලා දුන්නාට කියලා දාලා තිනවා. එතකොට මට එතෙන්දි තමයි ඇත්තට වැටහෙන්නේ අපේ රචනා මාතෘකා ගොඩක් කට්ටිය බලනවා. ඉතින් මේ ඔයාට මම පන්ති උගන්වන ගොඩක් රචනා මාතෘකා අතරින් වෙනස්ම විශේෂිත මාතෘකා කීපයක් මම දානවා YouTube channel එකේ. ඒකේ දාලා මම පැහැදිලිව ළමයිට කියනවා පුතේ මේක ඔය කට්ටියත් බලන්න කියලා. හරි? ඉතින් අපි මේ විදිහට දැවැන්ත වශයෙන්ම සාකච්ඡා කළ යුතු රචනා මාතෘකාවක් තමයි මෙතන දැන් තියෙන්නේ. දැන් මේක එන්නේ ඇත්තටම ලෝකයේ අද වෙද්දී සංවර්ධනයේ වෙමින් පවතින රටවල් උගුලකට හසු වෙලා තියෙනවා. හරිද? ඒ උගුලට හසු වෙන්න හේතු වෙලා තින්නේ සංවර්ධිත රටවල් ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල්ට උදව් කරනවා. දැන් සරලව ගන්නකෝ ලංකාව අපි නම් සංවර්ධනය වෙමින් පවතින රටක්ද කියන එක ප්‍රශ්නයක් එයි ඔබට දැන් මේ අවස්ථාවේදී. අපි බංකොලොත් වෙමින් යන හින්දා. ඉතින් අපේ වගේ රටවලට ලෝකයේ ගොඩක් රටවල් උදව් කරන්න බැඳී ඉන්නවා. චීනය ඊට පස්සේ තමයි ඉන්දියාව. ඇත්තට මේ දවස්වල ඉන්දියාව දෙන තෙල් ටිකනේ අපි ගන්න ඇත්තටම. ඒ වගේ ගොඩක් රටවල් ඊට පස්සේ ඇමරිකාව ඒ වගේ ගොඩක් රටවල් රුසියාව වෙන්න පුළුවන් අපිට උදව් කරනවා. ඒවා සංවර්ධිත රටවල්. ඒතර මේ සංවර්ධිත රටවල් අපිට උදව් කරන්නේ නිකන් නෙවෙයි ඈ. මොකද ලෝකේ මිනිහෙක්ටවත් රටකටවත් නිකන් උදව් කරන්නේ නැහැ. ඔය හැම එකම ලබා දෙන දේවල් වල තියෙන විදේශ ණය ආධාර. හරිද? ඒතර එතන වචනයක් තියෙනවා ණය ආධාර. ඒ කියන්නේ ඒක ආධාරයක් හැබැයි ණයක් ඒක. ඒ කියන්නේ විදේශ පිනට දෙන දෙයක් නෑ එහෙම කියලා. හරිද? එහෙම දෙන ඒවා තියෙනවා. ඒ වගේත් අපිට තේරෙන්නේ ඒ වගේත් තියෙනවා ණය සහන ආධාර. ඒ කොහෙන් හරි ණය කියන වචනයක් කියනවා. ඒතර ඒ වචනේ එන එකකින් වෙන්නේ අර ලෝකයේ තියෙන සංවර්ධිත රටවල් ඒ කට්ටියගේ තියෙන ආර්ථික ප්‍රතිපත්තිත් එක්ක
ඒක ටික තියෙන සමාජ දේශපාලන ප්‍රතිපත්තිත් එක්ක පට්ට ආත්මාර්ථකාමී විදියට අපට උදව් කරන ව්‍යාජය අපේ රටවල් වල තියෙන ගොඩක් දේවල් අපිට නැති කරනවා. අද වෙද්දී අපේ රට ලංකාව කියන රට නම් ඕකට 100%ක් එක්කහුව වෙලා තියෙනවා. තේරෙනවද? අපේ රටේ ගොඩාක් දේවල් අපිට නැති වෙලා තියෙනවා. අපි දන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙමයි ළමයි. සංවර්ධනයේ වෙමින් පවතින රටක් තවත් රටකට සම්පත් විකුණනවා කියන එක වෙන දෙයක්. හරිද? තවත් රටකට පෞද්ගලීකරණය කරන්නට ඉඩ දෙනවා කියන එක වෙනම දෙයක්. පෞද්ගලීකරණය හොඳයි ඇත්තට. ඒකෙදි වැඩේ වෙන්නේ අපිටත් ලාභයක් වෙනවා උන්ටත් ලාභයක් වෙනවා. හැබැයි අපේ රටේ ඉන්න මෝඩ ගොන් දේශපාලඥයෝ උන් මෝඩත් නැහැ ගොනුත් නැහැ උන්ට පටු අරමුණු තියෙනවා. දූෂිත දේශපාලඥයෝ කොමිස් මුදල් වලට යටපත් වෙලා ඇග්‍රීමන්ට් ගහද්දි සාමාන්‍යයෙන් අපිට වාසි වෙලා උන්ට වාසි වෙන විදියට ගහනවා. පොඩි ඩොලර්ස් ටිකක් එහෙම සාක්කුවට දැම්මාම උන් ගහනවා. ඒකේ ප්‍රතිලාභයේ 120යි අපිට එන්නේ අරුන්ට 70ක් 80ක් යනවා. ඒතර මේ මාතෘකාව ඒ නිසා මම කියනවා කාලීන වශයෙන් අද මාතෘකාවක් කතා කරන්න ඕනේ. විභාගයට ඍජුවම එන්න පුළුවන් මාතෘකාවක්. ලෝකයේ සංවර්ධිත රටවල වල ආත්මාර්ථකාමී ප්‍රතිපත්ති අනිවාර්යෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල බලපාන. රචනාව පටන් ගද්දිම මම ඔබට දීලා තියෙන ලස්සන ප්‍රකාශයක්. අපි මේ ගැන ලියාගමු තොරතුරු ටිකක් දැන්. ඔබ තොරතුරු ටික ලියාගෙන අදාළ සැකස්ම හදාගෙන මගේ දේශනෙන් ගන්න වටින අර්ථවත් හරවත් පොයින්ට්ස් කරුණු ඒකල ටයිම් කරලා රචනාව ලිය. එතන මේ මාතෘකාව ගැන අපි කතා කරද්දිම අපිට දෙන්න පුළුවන් මෑත කාලේ අපිට ලස්සන්ට ජීවිතයට පාඩම් උගන්වපු ලෝක ප්‍රකට පුද්ගලෙක් ඉන්නවා මයික්‍රොසොෆ්ට් ආයතනයේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් කියන චරිතය. ඔහු කියලා දෙනවා සෑම සාර්ථක පුද්ගලයෙක්ම නිර්මාණය වෙලා තියෙන්නේ අසාර්ථක වීමකින් පසුයි. ඒක හරිය ලස්සන කියමන. එතකොට ඔබට මේක දාලා ලස්සනට රචනාවට අවතීර්ණ වෙන්න පුළුවන්, ප්‍රවේශ වෙන්න පුළුවන් පළමු ඡේදය තුල. ඔබට කියන්න පුළුවන් ලෝකේ හැම ජයග්‍රාහී සාර්ථක මිනිස්සෙක්ටම පරාජිත අසාර්ථක හැඟීමක් තියෙනවා. ඒ වගේම ලෝකේ හැම සාර්ථක සංවර්ධිත ජයග්‍රාහී රටකටම පරාජයේ මතක සටහන් තියෙනවා. පරාජයේ මතක සටහන් තියෙනවා. ලෝකයේ අද වෙද්දි තියෙන කිසිදු සංවර්ධිත රටක් හැමදාම ඒකාකාරීව සංවර්ධන මට්ටමේ තිබිලා නැහැ. අද සංවර්ධනය වෙමින් පවතින සමහර රටවල් ඉතිහාසයේ තිබිලා තියෙන අගාධයක. ඔයා ඒවා ලියන්න එපා නිදසුන් විදියට. නමුත් ඒක මතක තියාගන්න මේ කරුණු ටික මම කියන ටික. ඇමරිකාව කියන්නේ අද වෙද්දී ලෝකේ බලවතා. ලංකාවේ ශිෂ්ටාචාර හදද්දී ඇමරිකාවේ මිනිස්සු කොලාතු ඇඳගෙන හිටියේ. ඒතර ඒ කාලෙන් අද වෙද්දී අවිල තියෙන තත්ත්වය බලන්න ඇමරිකාව. අද 21 වෙනි සියවසේ ඩිජිටල් ලෝකයේ ජපානය කියන්නේ පට්ට රටක්. ජපානයට බෝම්බ ගහද්දී ලෝක යුද්ධවලදී ජපානය සම්පූර්ණයෙන් ඩවුන් වුණා. ජපානයේදී කාලයකට ලංකාවේ අපේ හිටපු පාලකයෝ තමයි සමහරකට හාල් ටික පරිප්පු ටික යවලා තියෙන්නේ. ජපානට ආධාර දීලා තියෙන අපේ රටේ. නමුත් බලන්න ජපානය කියන්නේ අද ලෝකයේ ප්‍රධානම බලවතෙක්. සමහර අවස්ථාවලදී චීනය කොච්චර වැටුණාද? චීනය යලිත් නැගී සිටියා. ඉන්දියාවේ දැඩි බංකොලොත් ස්වරූපයක් වෙලා තියෙනවා මෑත කාලේ 2010-11න් පස්සේ. ඒ රටවල් කොච්චර නැගී සිටලා තියෙනවද? ඒකෙන් අපිට කියන්න පුළුවන් ලෝකයේ තියෙන හැම රටක්ම සංවර්ධනය වෙන්නේ, දියුණු වෙන්නේ ඒ රටවල් වල තියෙන දැවැන්ත පරාජයක් සහ අගාධයකට පස්සේ. එතකොට මෙහෙම ගත්තට පස්සේ අපිට කියන්න පුළුවන් අද ලෝකයේ තියෙන සංවර්ධනය වෙමින් පවතින හැම රටකටම හරියට තමන්ගේ දේවල් ටික කළමනාකරණය කරගත්තොත්, හරියට තමන්ගේ දේවල් හදාගත්තොත් අනාගතයේදී සංවර්ධිත දර්ශක කරා යන්න පුළුවන්. ලෝකේ සංවර්ධනය වෙන්නේ හැම පවතින රටකටම. අද දුප්පත්, දිලිඳු, ආර්ථිකයෙන් පහළ හැම රටකටම අනාගතයේ පිළිබඳ සුබවාදී දැක්මක් ඇති කරගන්න පුළුවන්. අනාගතයේ හොඳ තැනකට යන්න පුළුවන්. හැබැයි ඔබ කියන්න ඕනේ මේ සංවර්ධනය වෙමින් පවතින රටවල් අනාගතයේ හොඳ තැනකට යන්න යද්දී
සංවර්ධිත දර්ශක කරා ළඟා වෙන්න යද්දී ඒකට බලපෑමක් ඇති කරන්නේ අද ලෝකේ සංවර්ධිත රටවල්. ලෝකේ තියෙන ඇතැම් සංවර්ධිත ධනවාදී රටවල් ඒ කට්ටියගේ තියෙන ආත්මාර්ථකාමී ප්‍රතිපත්ති දියත් කිරීමට යාමෙන් අර සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට සංවර්ධිත දර්ශකය කියන එක හීනයක් වෙනවා. ලෝකයේ ඇතැම් ධනවාදී සංවර්ධිත රටවල් ඒ කට්ටියගේ පටු අරමුණු ආර්ථික අරමුණු දේශපාලන අරමුණු ආත්මාර්ථකාමී අරමුණු ටික සාධනය කරගන්න යාමෙන් තැලෙන්නේ ලෝකයේ තියෙන සංවර්ධනය වෙමින් පවතින රටවල්. ඔබ කියන්න ඕනේ මේ බලපෑම මේ 21 වන සියවසේ අපිට පැහැදිලිව දක්නට ලැබෙනවා. ඒ නිසාම මේකට කඩිනමින් පියවරක් අරගෙන සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට යම් මාවතක් විවර කරන්න ඕනේ තමන්ගේ ඉලක්කයන් කරා යන්න. ඔන්න ආරම්භක මාතෘකාවේදී ඔබ කියන්න ඕනේ කොටස් ටික. ඊට පස්සේ පුතේ ඔබට කියන්න පුළුවන් පැහැදිලිව ඊළඟ ඡේදය යටතේ මාතෘකාවේ හැඳින්වීම ගැන. අපිට කියන්න පුළුවන් ඉස්සලාම මේ මාතෘකාව දිහා බැලුවොත් මොනවද සංවර්ධනය වෙමින් පවතින රටවල් කියන්නේ? මොනවද සංවර්ධිත රටවල් කියලා කියන්නේ? මොනවද මේ සංවර්ධිත රටවල් වල තියෙන ආත්මාර්ථකාමී අරමුණු ප්‍රතිපත්ති? කොහොමද ඒ කට්ටියගේ ආත්මාර්ථකාමී අරමුණු ප්‍රතිපත්ති සංවර්ධනය වෙමින් පවතින රටවල් වල බලපාන? අපි ගත්තාම පුතා ලෝකේ සමස්ත රටවල් අද වෙද්දී ප්‍රධාන කොටස් දෙකකට වගේ ඛණ්ඩ වෙලා තියෙනවා. සරලම කොටස් දෙකකට ඛණ්ඩ වෙලා තියෙනවා. එකක් තමයි ආර්ථික ශක්තියෙන් වැඩි සම්පත් වැඩි විද්‍යාව සහ තාක්ෂණයේ දියුණුවක් තියෙන ඒක පුද්ගල ජලජාතික ආදායමක් වැඩි ධනවත් රටවල්. අන්න ඒව තමයි ලෝකේ සංවර්ධිත රටවල් කියලා කියන්නේ. අපිට උදාහරණයක් විදිහට කියන්න පුළුවන් අද වෙද්දී එහෙම වගේ මට්ටමේ තියෙන රටවල් තමයි ඇමරිකාව, චීනය, ජපානය. ඊට පස්සේ ඉන්දියාව එතනට ගියේ නැති වුණත් ඉන්දියාව යමින් ඉන්නවා එතනට. ඉන්දියාවේ යම් කිසි දරිද්‍රතාවයක් තිබුණත් ඉන්දියාවත් අද වෙද්දී කොහොම හරි ඒ කට්ටකාගෙන යනවා. ඊට පස්සේ නෝර්වේ ඒ වගේ රටවල්. ඒතර ඒ රටවල් ලෝකේ සංවර්ධිත රටවල් විදිහට හොඳ ආර්ථික ශක්තියක්, යුදමය ශක්තියක්, ඒක පුද්ගල ජලජාතික ආදායමක්, හොඳ සම්පත් ප්‍රමාණයක් ඒ රටවල් වලට තියෙනවා. ඒතර අනික් කොටස තමයි ලෝකේ සංවර්ධනය වෙමින් පවතින රටවල් නැත්නම් සරලව ගත්තම දිලිඳු රටවල්. ඒ කියන්නේ ආර්ථික ශක්තිය අඩු රටවල් තියෙනවා ලෝකේ. ඒ රටවල් වල ගත්තාම ඒක පුද්ගල ජලජාතික ආදායම අඩුයි. නිෂ්පාදන සේවා කර්මාන්ත අඩුයි. ආර්ථික ඉපයීම් අඩුයි. ඒ රටවල් වල සම්පත් අඩුයි. ගොඩාක් දුරට මේ කියන රටවල් ලෝකයේ තියෙන අනෙක් ධනවාදී රටවල් වලින් හෝ විවිධ රාජ්‍ය නොවන සංවිධාන මත තමයි යැපෙන්නේ. මේ වගේ රටවල් තමයි බය නැතුව කියන්න පුළුවන් ශ්‍රී ලංකාව අද. ශ්‍රී ලංකාව කියන්නේ මේ වගේ ධනවාදී රටවල් මත යැපෙන රටක්. ඊළඟට ගත්තාම කියන්න පුළුවන් අපිට වෙනිසුලා වගේ රටවල්. හරිද? ඊළඟට අපිට කියන්න පුළුවන් මේ වගේ රටවල් වලට අර ඉතියෝපියාව සෝමාලියාවත් අයි තියෙනවා. අද අපිත් එතනට තමයි යන්නේ. අපේ රටේ ඔක්කොම ටික බංකොලොත් වෙද්දී අපිට හිමි වෙලා තියෙන එකම දේ පරිසර සම්පත විතරයි අපේ රටේ. අපිට බැරි වෙලාවත් මේ හරිත වර්ණය තිබ්බේ නැත්තම්, සාරවත් පස තිබ්බේ නැත්තම්, බොණ්ඩ වතුර ටික තිබ්බේ නැත්තම් අපි තමයි ඉතියෝපියාව සෝමාලියාව ළඟට ලෝකෙ ඉස්සල්ලාම යන්නේ. අපි තාම රැකිලා ඉන්නේ අර රටේ තියෙන පරිසර භෞතික සම්පතත් එක්ක විතරයි. නැත්නම් අපි අනිත් පැත්තෙන් ආර්ථිකමය වශයෙන් පට්ට අවපාතයකට ලක් වෙලා තියෙන අද වෙන්නේ. ඒතර ඔයා කියන්න ඕනේ ඒ රටවල් තමයි සංවර්ධනය වෙමින් පවතින රටවල්. ඒතර ඔයා අර කියපු සංවර්ධිත රටවල් වැඩ කරන්නේ හැමදාම ප්‍රතිපත්තිත් එක්ක. සංවර්ධිත රටවල් ධනවාදී රටවල් හැමදාම වැඩ කරන ප්‍රතිපත්තිත් එක්ක. ඒකට තියෙනවා යම්කිසි ප්‍රතිපත්ති මාලාවක්. ජාතික වැඩපිළිවෙලක්. අන්තර්ජාතික වැඩපිළිවෙලක් ඒකට තියෙනවා. ඒ වැඩපිළිවෙල ගොඩාක් දුරට ඇතැම් රටවල ක්‍රියාත්මක වෙද්දී
ලෝකේ හැම රටක්ම නෙවෙයි ඇතැම් සංවර්ධිත ධනවාදී රටවල් වල තියෙන පට්ට ආත්මාර්ථකාමී ප්‍රතිපත්තියකේ. දැන් උදාහරණයක් විදිහට ඔබට කියන්න පුළුවන් ඇමරිකාවේ ප්‍රතිපත්තිය, චීනයේ ප්‍රතිපත්තිය, ඉන්දියාවේ ප්‍රතිපත්තිය. ඒ වගේ රටවල් වල ප්‍රතිපත්ති ගත්තට පස්සේ ඒ රටවල් වල තනිකර තියෙන ඒ රට පමණයි කියන සංකල්පය. ඇමරිකාව තමයි ලෝකේ බලවතා කියන සංකල්පෙින්ද කැමති රට. ඒතර ඒ කට්ටියගේ ආත්මාර්ථකාමී ප්‍රතිපත්තිය තහවුරු කරගන්න ඒ කට්ටිය විවිධ දේවල් කරනවා. අන්න ඔතෙන්දි තමයි අර සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට විවිධ බලපෑම් ඇති වෙන්නේ. ඒතර ලෝකේ ඉන්න අර කියපු සංවර්ධිත රටවල්, ධනවාදී රටවල්, ඒ කට්ටියගේ අරමුණු සාධනය කර ගැනීම උදෙසා විවිධාකාරයෙන් පෞද්ගලික න්‍යාය පත්‍ර හදද්දී ඒ කට්ටිය උපක්‍රමශීලීව අර සංවර්ධනයේ බෙමින් පවතින රටවල් වලට උදව් කිරීමේ මුවාවෙන්, සහාය දැක්වීමේ මුවාවෙන් ඒ කට්ටියගේ ඒ ප්‍රතිපත්ති සහ අරමුණු ඉටු කර ගැනීමට පෙළ ගැස්සෙනවා. ඒතර ඔයා කියන්න ඕනේ සංවර්ධනයේ වෙමින් පවතින රටවල් වල තනිය නැගී සිටින්න බෑ. සංවර්ධනයේ වෙමින් පවතින වලට තනිය නැගී සිටීමේ ශක්‍යතාවක් නැහැ. ඒක ප්‍රයෝජනයට ගන්න ඇතැම් පටු අරමුණු තියෙන ඇතැම් ලෝකයේ සංවර්ධිත රටවල් ඔක්කොම කියන්න බෑ අපිට. ඇතැම් ලෝකයේ සංවර්ධිත රටවල් මොකද කරන්නේ? ඒ කට්ටිය හිමීට අර සංවර්ධනයේ වෙමින් පවතින රටවල් වලට සහයෝගය දක්වනවා කියලා ඒ රටවල් වලට අවශ්‍ය සම්පත් ලබා දෙමින්, ඒ රටවල් වලට අවශ්‍ය විවිධ දේවල් ලබා දෙමින් ඒ රටවල් හිමීට ආක්‍රමණය කිරීමේ අද වෙද්දී අවදානමක් තියෙනවා. සමහර රටවල් අපිට දැස් මානේ පේන විදිහට එහෙම ආක්‍රමණය කරලා තියෙනවා. ඒ නිසා ඔබ කියන්න ඕනේ මේක කඩිනමින් වෙනස් විය යුතු කාරණයක්. මොකද සංවර්ධනයේ වෙමින් පවතින රටවල් වලට හැකියාවක් තියෙනවා කවදා හරි දවසක සංවර්ධිත දර්ශකයකට යන්න. ඒ නිසා අර සංවර්ධිත රටවල් උදව් කරනවා නම් හුදෙක්ම ආත්මාර්ථකාමී ප්‍රතිපත්ති වලින් තොරව ඒ රටවල් නගා සිටවීමට පමණක් උදව් කළ යුතුයි. ඔබ කියන අතීතය ගැන, මාතෘකාවේ අතීත පසුබිම ගැන පොඩ්ඩක් දැන් කියන්න ඕන ඔබ. එතෙන්දී ඔබට කියන්න පුළුවන් ගොඩාක් දුරට මේ අද වෙද්දි සංවර්ධනයේ වෙමින් පවතින රටවල් කියලා කියන්නේ අතීතයේ හොඳ රටවල්. අද වෙද්දි සංවර්ධනයේ වෙමින් පවතින රටවල් කියන අතීතයේ හොඳ රටවල්. උදාහරණයක් විදිහට ලංකාව. ලංකාව කියන්නේ අද වෙද්දි සංවර්ධනයේ වෙමින් පවතින රටක් වුණාට අතීතයේදී ලංකාව කියන්නේ වසර 2550කට වඩා පැරණි ශිෂ්ටාචාරයක් තිබ්බ අහස්කුස වැළඳ ගන්න දාගැබ් නිර්මාණය කරපු විශිෂ්ට වාරි තාක්ෂණයකින් මහමෝද වගේ වැව් ජලාශ හදපු හරි නිල් ගොයන් පද්ධති තුලින් මේ රට ස්වයංපෝෂිත කරපු රටක්. ඒතර අතීතයේ ගොඩක් දුරට ওই සංවර්ධනයේ වෙමින් පවතින රටවල් හොඳට තිබ්බා. හැබැයි සංවර්ධනයේ වෙමින් පවතින රටවල් ගත්ත ඇතැම් මෝඩ තීරණ, ඇතැම් බලලෝභී තීරණ, ඇතැම් පටු තීරණ නිසා තමයි අද වෙද්දී මේ සංවර්ධනයේ වෙමින් පවතින රටවල් බිඳ වැටලා තියෙන්නේ. ඒතර සංවර්ධිත රටවල් අතීතයේ ඉඳලා කරපු එකම දේ තමයි බොහෝ සංවර්ධිත රටවල් විවිධ අරමුණු සාධනය කරගනිමින් ඒ කට්ටිය අර සංවර්ධනයේ වෙමින් පවතින රටවල් වලට අතීතයේ ඉඳලා යම් බලපෑමක් ඇති කරා. අපි අතීතය ගැන බැලුවොත් අපිට කියන්න පුළුවන් අතීතයේ ඉඳලා තමයි මේ ගැටලුව එන්නේ. අතීතයේ ඉඳලා ගොඩක් සල්ලි තිබ්බ ධනවාදී රටවල් අර දියුණු වෙමින් පවතින හිමීට දිලිදු මට්ටමේ තියෙන රටවල් සූරා කනවා. ඒතර මේ සූරා කෑමට එරෙහිව තාම හරියට කාටවත් නැගී සිටින්න බැරි වෙලා තියෙනවා. ලෝකේ කොයිතරම් සංවිධාන තිබ්බත්, ලෝකේ සාමය සහජීවන සාධාරණත්වය ගැන කතා කරන කොච්චර සංවිධාන තිබ්බත් එදා ඉඳලා අද වෙනතෙක් ලෝකයේ සංවර්ධිත රටවල්, සංවර්ධනයේ වෙමින් පවතින රටවල් සූරාගෙන කණ්ඩ ගත්ත ඒ තීරණ වලට එරෙහි වුණේ නැහැ කවුරුත්. ඒ තීරණ ගැන කතා කරේ නැහැ කවුරුත්. බලය, නිලය, ධනය ඔක්කොම ඒ කට්ටියට තියෙද්දී අද වෙද්දිත් ඒ සංවර්ධිත රටවල්, සංවර්ධනයේ වෙමින් පවතින රටවල් බලපෑම් ඇති කළ ඒ කට්ටියගේ මඩිය තර කරගන්න. ඔබ එන්න මාතෘකාවේ අනාගතය ගැන කතා කරන අලුත් ඡේදකේ. අපි කතා කරන්න ඕනේ මාතෘකාවේ අනාගතයේදී පුතේ. දැන් මොකද්ද මේ තත්ත්වය නිසා ඇති වෙලා තියෙන ප්‍රශ්න? ලෝකයේ සංවර්ධිත රටවල් තමන්ගේ ආත්මාර්ථකාමී ප්‍රතිපත්ති නංවාලීම තුලින් සංවර්ධනයේ වෙමින් පවතින රටවල් වලට ඇති කරලා තියෙන බලපෑම මොකද්ද? තත්ත්වය මොකද්ද? අපි ඒක ගැන ඊට පස්සේ කියන්න ඕනේ.
ඒ කියද්දී අපිට පැහැදිලිව කියන්න පුළුවන් පුතේ මෙතනදී ඇති වෙලා තියෙන ප්‍රධානම ගැටලුකාරී තත්වය තමයි පළවෙනි දේ තමයි සංවර්ධනය වෙමින් පවතින රටවල් දුප්පත් නිසා දිලිඳු නිසා සම්පත් අවම නිසා සංවර්ධිත රටවල් වලින් යම්කිසි සහයෝගයන් ගන්න යම්කිසි ආධාර ගන්න ඒ ආධාර සහයෝගයන් ලබා ගැනීම මත සංවර්ධනය වෙමින් පවතින රටවල් වල ආර්ථිකය ටිකෙන් ටික බිඳ වැටෙනවා. මොකද ඔබ කියන්න ඕනේ බොහෝ සංවර්ධිත රටවල් සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට ආර්ථිකයෙන් උදව් කරන්නේ පටු අරමුණු තියාගෙන. එකට ළඟ දෙනවා ඩීල් ගේම් තියෙනවා. එතකොට ඒ නිසා සංවර්ධනය වෙමින් පවතින රටවල් වැඩිපුර ණය ගන්න වැඩිපුර විදේශ ණය ඉල්ලන්න අර කට්ටිය දෙන්න මොකද වෙන්නේ? රටේ ආර්ථිකය හරියන්නේ නැහැ. රටේ ආර්ථික අස්ථාවරතාවක් එනවා. ඒතර සංවර්ධනයේ වෙමින් පවතින රටවල් වලට වෙන්නේ මේ කට්ටිය අසීමාන්තික ලෙස ණය දෙනවා. ඒ කට්ටිය ඒක දැනගෙන දෙන්නේ. ඒ කට්ටිය දෙන්න මේ කට්ටිය ගන්නවා. මේ කට්ටිය ගන්න ඒ කට්ටිය දෙනවා. ඒකේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ අපේ රට ණයබරින් පීඩිත රටක් බවට පත් වෙනවා. අපේ රටවල් සංවර්ධනයේ වෙමින් පවතින රටවල් ණයබරින් පීඩිත වෙනවා. ඒතර අර ඇතැම් සංවර්ධිත රටවල් වල තියෙන ආත්මාර්ථකාමී පටු පරමාර්ථය ඒකයි. ඒකට ණය දීලා සම්පත් දීලා තව ඕනද කියලා අහලා දීලා අර සංවර්ධනයේ වෙමින් පවතින රටවල් හුදෙක්ම ණයබරින් පීඩිත රටවල් බවට පත් කරනවා. ඒතර මේ රටවල් වලට වෙන අහේනිය තමයි ඒ කට්ටියට ණය ටික ගෙවා ගන්න බැරි වෙනවා. ඒකට හිර වෙනවා. ඒතර ඒ කට්ටියට කරන්න තියෙන එකම දේ තමයි රටේ අත්‍යවශ්‍ය සම්පත් වලට වියදම් කරන්න තියෙන මුදල් පවා අරගෙන ඒකෙන් රටවල් වල ණය පියවන්න යනවා. ලංකාවට උනේ ඒ වගේ වැඩ. ඖෂධ ටික ගෙන්නන්න තියෙන, තෙල් ටික ගෙන්නන්න තියෙන, ගෑස් ටික ගෙන්නන්න තියෙන සල්ලි ටික ඔක්කොම එකතු කරලා අපි ණය ගෙව්වා. ඇයි අනවශ්‍ය විදිහට අපි ණය අරන් තිබ්බා. අවසානට මොකද අපිට උනේ? අපිට අවශ්‍ය කාලට තෙල් ටික නැහැ, ගෑස් ටික නැහැ, බෙහෙත් ටික නැහැ. අන්න දැන් අපි හිර වෙනවා. හිර වුණාට පස්සේ මේ සංවර්ධිත රටවල් කරන්නේ යලිත් අපිට ණය දෙනවා. යලිත් හිර කරනවා මේ මර උගල තුල. ඒතකොට එතන තියෙන ප්‍රශ්නේ තමයි ඒ කට්ටියගේ අරමුණ පටුයි නම් ආත්මාර්ථකාමී නම් අපි මේ ණය උගල තුල හිර වෙනවා. ඔන්න පළවෙනි ගැටලුව. දෙවෙනි ගැටලුව තමයි මේ සංවර්ධිත රටවල් ඒ ගත්ත ආත්මාර්ථකාමී ප්‍රතිපත්තිය නිසා ඒ කට්ටිය අපේ රට ණය උගලට හසු කරපු නිසා අපේ රටට ප්‍රමාණය ඉක්මවලා ණය දීපු නිසා අවසාන වෙන එකම දේ තමයි අපේ රට ණය බරට ලක් වෙලා සමාජය අස්ථාවර වෙනවා. දැන් මේ සමාජය අස්ථාවරලා තියෙන ලංකාවේ එහෙම. ඒ කියන්නේ අපි ණය ගෙවන්න විතරක් සල්ලි හොයනවා. අපේ අවශ්‍ය භාණ්ඩ ටික ගෙන්න ගන්න බැරි වෙනවා. ඒතර අපට අවශ්‍ය භාණ්ඩ සමාජය නැතුණාට පස්සේ වෙන එකම දේ තමයි අපේ රට තුල ගැටුම් ඇති වෙනවා. පෝලිං වැඩි වෙනවා. මිනිස්සු ගහ ගන්නවා. මිනිසුන්ගේ රැකියාව ටික නැති වෙලා යනවා. මිනිසුන්ට කන්න බොන්න නැති වෙනවා. රෝහල් වල බෙහෙත් ටික නැති වෙනවා. ඒතර මොකද වෙන්නේ? මේ රටවල් වලට අපි ණය වෙලා අසීමාන්තික විදිහට ණය ගෙවන්න විතරක් අපේ මුදල් ටික විදේශ සංස්කෘතික ටික භාවිතා කර කිරීම තුලින් රට සම්පූර්ණයෙන් අකර්මණ්‍ය වෙලා අඩාල වෙලා සමාජය සම්පූර්ණයෙන් අස්ථාවර වෙනවා. සමාජ දූෂිත තත්යකටපත් වෙනවා. සමාජ මිනිස්සු ගැටුම් ඇති කර ගන්නවා. සමාජය තුල තියෙන යහ පාලනයේ යහ පැවැත්ම සම්පූර්ණයෙන් බිඳ වැටෙනවා. මිනිස්සුන්ට ජීවත් වීමට සුඛිත මුක්ත පරිසරයක් තිබ්බ එක නැති වෙනවා. ඒ වගේම තමයි තුන්වෙනියට අපිට දෙන තවත් ගැටලුවක් තමයි මේ ලෝකයේ ඇතැම් සංවර්ධිත රටවල්. ඒ මුවාවෙන් අපේ රටවලට උදව් කරනවා කියන මුවාවෙන් අපේ රටවල් වල අභ්‍යන්තර පාලනයට ඇඟිලි ගහන්න පටන් ගන්නවා. අපේ රටවල අභ්‍යන්තර පාලනයට ඒකට ඇඟිලි ගහන්න දෙනවා. ඒ කට්ටිය විවිධාකාරයේ උපරවැට්ටි දාලා ඒ කට්ටියගේ පටු අරමුණු සාධනය කරගන්නට ඒ කට්ටියගේ රටවල් වලට අදාළව අපිව හඩගස්සන්න ඒ කට්ටිය කටයුතු කරනවා. අපිව මෙහෙවන්න හදනවා. ඒතර අපේ රටේ තියෙන ඔබ ලියන්න ඕනේ මහජනතාවගේ තියෙන ස්වාධීනත්වය, රටේ තියෙන පරමාධිපත්‍ය නැති වෙලා යනවා. රට අරාජික වෙනවා. අපේ රටේ මිනිස්සුන්ගේ නිදහස සම්පූර්ණයෙන් අඩාල වෙනවා. උදාහරණයක් විදිහට ළමයි
ඔබ ගිය දවස් ටිකේ අහන්න ඇති ලංකාව හොඳටම ණයබරින් යුක්තව IMF එකට යනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට. ඒකට ගියපු අවස්ථාවේ මොකද වෙන්නේ? චීනය කෙලින්ම කියනවා ඔය කට්ටිය යන්න එපා. අපි ඔය කට්ටියව බලා ගන්න. ඒතර චීනය තමයි සංවර්ධිත රට. අපි ඒ කට්ටියගේ ණය අරන් තියෙනවා. ඒ කට්ටිය අපිට තහංචි දානවා ඔය කට්ටිය යන්න එපා IMF එකට කියලා. ඇයි ඒ කට්ටිය අපේ රට පාලනය කරනවා. IMF එකට ගියොත් ඒ කට්ටිය ඕන විදිහට අපේ රටට ඇඟිලි ගහන්න බෑ කියලා කට්ටිය දන්නවා. දැන් අපිට ඉන්දියාව ණය දෙනවා. දීලා ඉන්දියාව ණය දුන්නාට පස්සේ ඉන්දියාව ඇවිල්ලා කියනවා බලය විමධ්‍යගත කිරීමක් ගැන සමහරක් විට. සමහරක් විට කතා කරලා ඒ කට්ටිය කියනවා දෙන්න ට්‍රින්කෝ වරාය අපිට වරාය දෙන්න ත්‍රිකුණාමලේ. දැන් ඉන්දියාවේ සමහර දීවරින් ඇවිල්ලා අනවසරෙන් අපේ මුහුදු සීමාව තුළ මාළු අල්ලනවා. අපේ රටට මොනවත් කරන්න බෑ. නාවික හමුදාවට අත්අඩංගුවට ගන්න බෑ. ඇයි? ඒ කට්ටිය තමයි අපිට උදව් කරන්නේ. දැන් මෙතන තියෙන තත්ත්වය මොකද්ද? මෙතන තියෙන ගැටලුව තමයි මතක තියාගන්න අපේ රටවල් සම්පූර්ණයෙන් අරාජික වෙලා තියෙනවා. ඇයි? අර රටවල් ඇවිල්ලා අපේ රටවලට ඇඟිලි ගහනවා. ඒ කට්ටිය තමයි අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ඕන ආකාර කියන්නේ. ඒ කට්ටිය තමයි අපේ රටේ ඡන්ද තියන්න ඕන දින කියන්නේ. ඒ කට්ටිය තමයි අපේ රටේ මූල්‍ය කළමනාකරණය කරන්නේ. අපේ රට අරාජික වෙනවා. ඊළඟ බලපෑම තමයි අපේ රට තුලට මේ කට්ටිය සංවර්ධිත රටවල් දානවා බහුජාතික සමාගම්. ඒ කට්ටිය කියනවා බහුජාතික සමාගම්. හරිද? උදාහරණයක් විදිහට ඉන්දියාවේ තෙල් අපිට බෙදා හරින ආයතනය ලංකා IOC එක. ඒක බහුජාතික සමාගමක්. ඒතර අපේ සිපෙට්කෝ එකට වඩා ඒ කට්ටිය ආදායම උපයලා ඉන්දියාවට මුදල් ටික දෙනවා. ඔන්න ප්‍රශ්නේ. අපිට මොනවත් කියන්න බෑ ඉන්දියාවට. මොකද ඉන්දියාව මත අද අපේ යැපෙනවා. ඒතර මේ කට්ටිය බහුජාතික සමාගම් දාන විවිධ ආයෝජන කරනවා, ව්‍යාපාර කරනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ ව්‍යාපාරයේ සමාගම තුලින් ලාංකිකයන්ට ආදායමක් එන්නේ. ලාංකිකයන්ට රැකියා අවස්ථාවක් ලැබුණොත් සීමිත වෙනවා. ලංකාවේ රජයට ආදායමක් එන්නේ. ඔක්කොම ආදායම් ටික ඒ කට්ටිය පොකුරු පිටින් අරගෙන බල්ක් පිටින් ඒ කට්ටිය රටට අරන් යනවා. එතකොට අපේ රටේ සම්පත් ටික, අපේ රටේ පරිසරය, අපේ රටේ ප්‍රජාව, අපේ රටේ මානව සම්පත භාවිතා කළා ඒ කට්ටියගේ රටවල් තමයි සම්පූර්ණයෙන් පෝෂණය වෙන්නේ. ඔන්න ගැටලුව. එතන දෙමෙන්ත ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට තවත් ප්‍රශ්නයක් එතන අවසානට ඔබ කියන්න ඕනේ. අවසානට අපේ රටවල් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ ඒ රටවල් වල උපදෙස් මාලාව අනුව. ඒ කට්ටිය කියන දේවල් අපිට කරන්න වෙනවා. අපේ ජාතික සම්පත් ටික විකුණන්න වෙනවා. මෙතන තියෙන ප්‍රශ්නේ මේකයි. මං කලින් කිව්වා වගේ නැවතත් කියනවා. රට විධිමත් පරිදි පෞද්ගලිකරණය කිරීම තුළින් ආර්ථිකයක් හදන්න පුළුවන්. හැබැයි රටේ තියෙන හැම සම්පතක්ම අනවශ්‍ය ලෙස විකුණීම තුළින් රට කවදාවත් දියුණු කරන්න බෑ. අපි පෝට් සිටිය හැදුවා, හම්බන්තොට වරාය හදලා තියෙනවා, එක එක ප්‍රොජෙක්ට් කරලා තියෙනවා. ඒකේ වැඩි වාසියක් ගන්න වෙනත් රටවල්. අපේ රටේ මිනිස්සුන්ට ඒ වාසිය යන්නේ නැහැ. අවසානට බලපුවාම ලාංකිකයන්ගේ සම්පත තුලින් ප්‍රයෝජන අරන් තියන්නේ වෙනත් රටවලුයි අපේ රටේ දේශපාලඥයෝ ටිකයි විතරයි. සාමාන්‍ය මහජනතාවට කිසිම දෙයක් නැහැ. කිසිදු දෙයක් නැහැ. ඔන්න ඕක තමයි රටේ ඇති වෙන්න පුළුවන් අන්තිම අගාධමය තත්ත්වය. ඒතර ඒ රටවල් සම්පූර්ණයෙන් අපේ රටවල් වල ඇවිල්ලා ජාතික සම්පත් ටික කොල්ල කනවා. ඒ කට්ටියට ඕන දේවල් ඒ කට්ටිය කරනවා. සමහරක් විට අපේ රටේ පාලනය අස්ථාවරත්වයේ වුණොත් ඒ රටේ ප්‍රාන්තයක් බවට අපේ පත් වේ වෙලාවකට. සමහරකට ඒ රටවල් ඇවිල්ලා අපිට ඒ කට්ටියගේ හමුදා දාලා මේක සාමසාධක හමුදා කියලා ලංකාව පාලනය කරන්න බෑ කියලා පාලනය කරයි. ඒතර අපිට ඒකට මොනවත් කියන්න බෑ. අපි ඒ රටවල් වලට ගැති වෙලා තියෙන්නේ. අපි ඒ රටවල් වලට උගුල් වලට හසු වෙලා තියෙන්නේ. ඒකට සම්පූර්ණයෙන් අපේ රට කෙලසෙනවා. දැන් ඔබ කියන්න ඕනේ එහෙනම් මේ தත්ත්වය මත මේක අපි නැති කරන්න ඕන. සංවර්ධනය වෙමින් පවතින රටකට තනිව හැදෙන්න දෙන්න ඕන. එතන මේකට කරන්න පුළුවන් දේවල් මොකක්ද? ලෝකේ සංවර්ධිත රටවල් වල උදව් ගන්න ඕනේ. හැබැයි සීමා සහිතව ගන්න ඕනේ. ඒ කට්ටියගේ ආත්මార్థකාමී ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවන ආකාරයෙන් අපි හැසිරෙන්න ඕනේ. ඒකට මොකද්ද ගන්න පුළුවන් තීරණය? 1. මේකට රජය මගින් පළවෙනියට තීරණයක් ගන්න ඕනේ. මේ සංවර්ධනය වෙමින් පවතින රටවල රජය තීරණයක් ගන්න ඕනේ. ඒ රජයන් තීරණයක් අරන් කියන්න ඕනේ පැහැදිලිව පොදු ප්‍රතිපත්තියක්, ජාතික ප්‍රතිපත්තියක්. ඒකට තියෙන්න ඕන හොඳ අන්තර්ජාතික සම්බන්ධ සහ ප්‍රතිපත්තිය. ඒතර මේකට යන්න ඕනේ කොමිස් කන කාක්කෝ නෙවෙයි. රටේ ඉන්න උගත් දැනුමක් තියෙන, රට ගැන හැඟීමක් තියෙන පාලකයෝ යන්න ඕනේ. ඒ කට්ටිය ගිහිල්ලා සංවර්ධිත රටවල්ත් එක්ක කතා කරලා ආත්මార్థකාමී නොවන ප්‍රතිපත්ති වලට එකඟතාවයක් දීලා
අපිට ලබා ගන්න පුළුවන් උදව් ටික ගන්න ඕනේ. ලෝකේ හොඳ රටවල් ඉන්නවා ළමයි. ලෝකේ ගොඩක් රටවල් ඉන්නවා හොඳ කට්ටිය. අපිට උදව් කරන්න. අපේ මිනිස්සු ඒක හඳුන ගන්න ඕනේ ඉස්සලා මොනවද මේ රටවල් කියලා. සමහරක් විට මම ඔය කියපු රටවලුත් හොඳට උදව් කරන්න ඇවිල්ලා තමයි අපේ දේශපාලනඥයන් තමයි කාලේ මිනිසුන් ඔළුව කාලා මේ රට විකුණන්න හදලා තියෙන්නේ. ඒතර රටේ ඉන්න පාලකයාට රජයට ආණ්ඩුවට යුතුයකමක් වගකීමක් තියෙනවා. ඒ මිනිස්සුත් එක්ක කතා කරලා රටට අවාසියක් වෙන්න පුළුවන් දේවල් වලට අකමැති වෙලා වාසිය ලැබෙන්න පුළුවන් උපරිම දේ අරගෙන අඩුම තරමේ අපිට අඩුම හානිය වන මට්ටමේ දෙයක් තෝරා බේරා ගන්න හැකියාවක් තියෙනවා. ඊළඟ දේ තමයි රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන හරියට. දැනට පවතින නීති අනුව මේ විදිහට අපේ රටවල් වල තියෙන සම්පත් ටික සංවර්ධිත රටවල ආත්මාර්ථකාමී ප්‍රතිපත්ති වලට හිර කරන පටු දේශපාලන අරමුණු සාධනය කරන්න උත්සාහ කරන ඒ පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාත්මක වෙන්න ඕන. ඔවුන්ට රාජ්‍ය ද්‍රෝහී වීමේ වරදට දඬුවම් දෙන්න ඕන. අපේ රටේ සම්පත් විකුණන විදේශීය රටවල් සමග ඩීල් ගහන අපේ රටේ ආර්ථිකයට අහේනියක් කරන අපේ රටේ මහ බැංකුවේ තියෙන විදේශී සංස්කෘතික කඩාකප්පල් කරන මේ රට අරාජික කරන හැම පාලකයෙක්ටම හැම නිලධාරියෙක්ටම හැම මිනිසෙක්ටම ලංකාවේ වගේම ඒ සංවර්ධනයේ වෙමින් පවතින හැම රටකම තියෙන නීති පද්ධතිය තුලින් හිර කරලා ඒ පුද්ගලයන්ට දැඩි දඬුවම් දෙන්න ඕනේ. ඒ කට්ටිය අර සංවර්ධනයේ වෙමින් සංවර්ධිත රටවල් සමග ගහපු කොමිස් වල තියෙන කළු සල්ලි ටික රජයට පවර ගන්න ඕනේ. ඒවා ඒ කට්ටියගේ සම්පත් ටික නැවත රජයට පවර ගන්න ඕනේ. ඒවා ජනතා සන්තක කරන්න ඕනේ. ඒවා නීති හරහා කරන්න පුළුවන්. ඒ වගේම රටේ අධ්‍යාපනයට මේක යම් කිසි දෙයක් කරන්න පුළුවන්. සංවර්ධනයේ වෙමින් පවතින රටවල් වල ඉස්සල්ලාම පාසල් අධ්‍යාපනය හදන්න ඕනේ මේකට. විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදන්න ඕනේ. ජාතික අධ්‍යාපනය හදන්න ඕනේ. දැන් අපිට මොන දේ වුණත් රට අනාගතයේ බාර ගැනීමට සිටින ළමයින්ට මේ පිළිබඳ හැඟීමක්, දැනීමක්, විඥානයක් දෙන්න ඕනේ. රටේ ආර්ථිකය පිළිබඳ දැනුමක් දෙන්න ඕනේ. අපේ රටේ තියෙන භෞතික සම්පත් ගැන ඒ ළමයිට කියලා දෙන්න ඕනේ. ලෝකේ තවත් රටකට ණය නොවි ජීවත් වීමේ හැකියාව. ඒ රට තුළ තියෙන කෘෂිකර්මාන්තේ භාවිතා කිරීමේ, ස්වයං රැකියා කිරීමේ, වෙනත් රටවලට ගැතිකම් නොකිරීමේ යම්කිසි මානසික ආකල්පයක් මේ අධ්‍යාපනය තුලින් ළමා පරපුරට දෙන්න පුළුවන්. මම දැක්කා මහ බැංකුවේ අධිපතිතුමාගේ කතාවක කියවලා තිනවා මෑත කාලේ අපි හදන්න ඕනේ අපිට මොනවා වුණත් ඉදිරි අනාගතයේ ළමයින්ට නියම පරම්පරාවක් රටක්. අන්න ඒ ප්‍රකාශය හරි වැදගත් වෙනවා. මොකද අපි මොන දේ කරත් අපේ අනාගතය සඳහා අපේ පරම්පරාවට දෙන්න ඕන අධ්‍යාපනික දැනුමක් මේ වගේ මොඩ වැඩ නොකරන. ඒතර මොළයට දැනුම දෙන අතරතුර ඒ අධ්‍යාපනය තුලින් හදවත හදන්න ඕනේ. තමන්ගේ රට විකුණගෙන කන්න නැති මට්ටමේ හිඟන්නු සෙට් එකක් නොවන මට්ටමේ ඉදිරි අනාගත පරම්පරාවක් අපි හදන්න ඕනේ. ඒ වගේම තව අධ්‍යාපනයෙන් දෙයක් කරන්න පුළුවන්. අද අධ්‍යාපනයෙන් ඉහළට ආපු ආර්ථික හැකියාවක් තියෙන, ආර්ථික දැනුමක් තියෙන, රට දැය ගැන පිළිබඳ හැඟීමක් තියෙන, දැනුමත් බුද්ධිමත් උගත් පිරිසකට දෙන්න ඕනේ මේ සම්බන්ධයෙන් කටයුතු කරද්දී. අපේ සමහර දේශපාලඥයෝ යනවා සංවර්ධිත රටවල් සමග ගිවිසුම් අත්සන් කරන්න. අඩුපතරම ඉංග්‍රීසි වචනයක් කතා කරන්න දන්නේ නැහැ. ආර්ථිකය පිළිබඳ මෙලොව දැනුමක් නැහැ. සමහරක් විට ඔහු දන්නේ වෙන මගුලක්. ඉතින් අපේ රටට කෙලවෙන්න ප්‍රධාන හේතුව ඕකයි. අපේ රට කෙලවෙන්නේ ඔතනදී ළමයි. ඒතර මේ පිළිබඳ දැනුමක් තියෙන පුද්ගලයෝ, නිලධාරීන්, ඒ බුද්ධිමතුන් විශ්ලේෂකින් ඔතනට දැම්මනම් ඒ පුද්ගලයෝ මේ වගේ තත්ත්වයන් වලදී ලස්සන්ට ඒකට ෆේස් කරන මුණ දෙන. ඒ වගේම ඔබට කියන්න පුළුවන් හතරවෙනි කාරණේ රටේ පවතින මාධ්‍ය, ජනමාධ්‍ය, ශ්‍රව්‍ය දෘශ්‍ය මුද්‍රිත විද්‍යුත් මාධ්‍ය. ඒකට පරම වගකීමක් තියෙනවා. අද වෙද්දී ලංකාව වගේ රටක් සම්පූර්ණයෙන් අඩාල වෙන්න හේතු උනේ මාධ්‍ය. මාධ්‍ය බොරු සංදර්ශන දාන්නේ. හුදෙක්ම දේශපාලනීකරණය වෙලා පටු අරමුණු සාධනය කරන්න විතරයි මාධ්‍ය රඟන්නේ. එහෙම නැතුව ස්වාධීන මාධ්‍යයක් තුලින් පැහැදිලිව මේ වගේ තත්ත්වයකදී සංවර්ධනයේ වෙමින් පවතින රටවල් වල මහජනතාවගේ මනස සකස් කරන්න ඕන. හැම මිනිස්සෙක්ටම දෙපෙන් නැගී සිටින්නට, වගා සංග්‍රාමයක් ආරම්භ කරන්නට, අනිත් රටවල් මත යැපෙන්නේ නැතුව ජීවත් වීමේ සමාජ වපසරියක් හදා ගන්නට යම්කිසි ආකාරයක මානසික ශක්තියක් මාධ්‍ය තුලින් ලබා දිය යුතුයි. ඒ වගේම තමයි සංවර්ධිත රටවල් වලින් අපේ රටවලට ඇතිවන බලපෑම, ඒ තුලින් ඇතිවිය හැකි නිවැරදි ගැටලු, ඒ පැන නගින ප්‍රශ්න පිළිබඳ මාධ්‍ය දැනුවත් කරන්න ඕනේ මහජනතාව. ඒ වගේම තව අපිට කියන්න පුළුවන් රටේ ජීවත් වෙන සිවිල් වැසියෝ, හැම සිවිල් ප්‍රජාවේ වැසියෙකුටම ලොකු පොඩි කුඩා බාල මහලු හැම කෙනෙක්ටම වගකීමක් තියෙනවා. මේ වගේ රටවල් වල හැම ජනතාවකටම තියෙනවා වගකීමක්. අපි නැගී සිටින්න ඕනේ. අපිට සමහරක් වෙලාවට මෙහෙම හිතෙනවා රටේ පාලකයෝ විතරයි වැරදි, උන් විතරයි වැරදි කියලා අපි ඉන්නවා. රටේ පාලකයෝගේ බල ශක්තිය ගැන කතා කරන මිනිස්සයා
ගෙදර අනවශ්‍ය විදුලි පංකා ටික දාලා තියෙනවා. ගෙදර අනවශ්‍ය විදුලි බල්බ ටික දාලා තියෙනවා. එතකොට කොහොමද බල ශක්තියක් ඉදිරි කරන්නේ? එතකොට රටේ පාලකයන්ගේ වැරදි කියන මිනිහා එහා පැත්තේ ගෙදර මිනිහා එතුණාට පස්සේ හොරකම් කරනවා. අන්න එතන තියෙනවා සදාචාරාත්මක වගකීමක් සිවිල් වැසියන්. අපි හැමෝම මේ සංවර්ධනය වෙමින් පවතින රටවල මිනිස්සු සියලු දෙනා එකතු වෙන්න ඕනේ. ජපානයේ හැදුනේ එහෙම එකතු වෙලා. චීනයේ හැදෙන්නේ එහෙම එකතු වෙලා. මිනිස්සුන්ගේ සහයෝගීතාවය මත. ඒතර මානව සමාජය එකතු වුණාට පස්සේ සංවර්ධන ක්‍රියාවලියට මානව සම්පත ලස්සනට දායක කරන්න පුළුවන්. හැම මිනිස්සයටම ගරු කරමින් නව අදහස් යෝජනා වලට ඉඩ දෙමින් මිනිස්සු අතර සහජීවන සහයෝගීතාව ලබා ගනිමින් සම්පත් සමානාත්මතාවයෙන් බෙදා ගනිමින් එහෙම වැඩ කරා නම් අපේ රටට මේ මර උගුලෙන් ගැලවීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම සංවර්ධිත රටවල් ඇතැම් අවස්ථාවලදී අපේ රටේ දූෂිත පාලකයොත් එක්ක එකතු වෙලා ඩීල් ගහද්දී අපේ රටේ සම්පත් ටික ගද්දී සාධාරණීය මට්ටමින් අරගල කිරීමේ හැකියාවකුත් අපේ ප්‍රජාවට තියෙනවා. ඒක දේශපාලන පක්ෂයකට කඩයාමක් නොවි රටේ අනාගතය උදෙසා යම් ආකාරයේ වගකීමක් දරන පුද්ගලයෝ විසින් කර යුත්තක් බවත් මෙතනදී අපි විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ඔබ රචනා මාතෘකාවේ අවසානයේදී ඔබ දක්වපු කරුණු ටික සාරාංශ කරන්න. ඔබ රචනා මාතෘකාවේ මේ කරුණු ටික දැක්වුවා කියලා කියන්න. ඔබ කියන්න ලෝකේ සංවර්ධිත රටවල් කියන්නේ මොනවද? සංවර්ධනය වෙමින් පවතින රටවල් කියන්නේ මොනවද? සංවර්ධිත රටවල තියෙන දේශපාලනික ආත්මාර්ථකාමී තත්ත්වයන් මොනවද? ඒවා කොහොමද සංවර්ධනය වෙමින් පවතින රටවලට ඇති කරන්න බලපෑම? ඒ බලපෑමෙන් මිදෙන්න සංවර්ධනය වෙමින් පවතින රටවල් ගත යුතු යෝජනා විසඳුම් මොනවද? ඔබ මේ මාතෘකාව තුළ දැක්වුවා කියලා අවසානට කියන්න ඕනේ ඔබ එක දෙයයි. මොකක්ද දන්නව? ඔබ අන්තිමේට කියන්න ඕනේ සංවර්ධනය වෙමින් පවතින රටවල් කඩිනමින් විවිධ ආකාරයන් ඔස්සේ මේකට නියමාකාරයෙන් තීරණයක් ගත්තේ නැත්නම් අනිවාර්යෙන් වැඩි කල් යාමට මත්තෙන් ලෝකේ සංවර්ධිත රටවල ගොදුරක් බවට සංවර්ධනය වෙමින් පවතින රටවල් පත් වෙනවා කියලා කියනවා. මේ ටික ඔබට ලියන්න පුළුවන් ඔබේ රචනා මාතෘකාව තුල. හරි.